වෛරස් එක ආස්වාදනය බල හඳුන් වැඩි කියන්නේ සාමාන්‍ය මේකට මේ පව වෛරස් එකට සාමාන්‍යයෙන් මේ ප්‍රෙමිස් එකේ මාස 5ක් විතර නොනසී තියෙන්න පුළුවන්. ඒ තරම් හරි භයානක වෛරස් එකක්. ඒකයි සත්තු ගෙනාවා කියලාත් මට එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද අපේ ක්ලිනික් එකේ වෙනම ටේබල් එකක් අරේන්ජ් කරලා තියෙන පාව තියෙන සත්තුන්ට ඒකේ තියලා තමයි ඒගොල්ලොන්ට ට්‍රීට් කරන්නේ. ඒගොල්ලෝ ගියාට පස්සෙත් ඒක විස බීජ හරණය කරනවා ඒ ටේබල් එක. පපි කෙනෙක් ආවත් ડોක්ටර් එයාව channel කරනකම් එයාගේ කියන්නේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක කතා කරන්න කලින් අහනවා එයාට තියෙන ප්‍රශ්න මොනවාද කියලා. පාව ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් එයාව වෙනම තියාගන්න කියලා තමයි මේ ටේබල් එකටම තියලා තමයි යාට ට්‍රීට් කරන්නේ. ඒක නිසා ඇත්තටම මේ පැත්තෙන් නම් බය වෙන්න දෙයක් නැහැ. යාට ඕනේ ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක, ඔයගොල්ලන්ගේ ආදරය, ඔයගොල්ලන්ගේ ආදරය සතාට තියෙනකොට සතා එයාගේ ලයිෆ් එක ගිව් අප් කරන්න කැමති නැහැ. ඇත්තටම පාව කියන රෝගය බ්‍රීඩර්ස්ලා විදිහට අපිටත් ගොඩක් බලපානවා. ඒ කියන්නේ අපි ගාව සත්තු රැඳෙන නිසා ඉඳලා අපි ඒ දේ ඒ කියන්නේ අපෙන් සතෙක් ගෙනියනකොට අපි මුලින්ම පාවෝ එන්නත ලබා දීලා සතියක් අපි ගාව තියාගන්න. මොකද ඒකෙන් සතාව බේර ගන්න ඕනේ නේද? මොකද අපිත් ඒ අපි ගාව ලිට එකක් ඉන්නකොට අපිත් ගොඩක් පරිසම් වෙනවා. ඒ කියන්නේ යම් ඒ කියන්නේ ඇත්තටම වෛද්‍ය මධ්‍යස්ථානවල එතකොට අර පාව කියන එන්නත අද ලබා දීලා හෙට ඔයගොල්ලෝ සුරතලෙක් ගන්න යන්නත් එපා. පාව කියන එන්නත ලබා දීලා අඩුම තරමින් දවස් 4ක් 5ක්වත් එතන තියෙන හරි කියලා ඊට පස්සේ සතා එක් ජීවි කොට්ටාශයක් විදියට ඔබේ ආදරණීය සුරතලාටත් යම් යම් සෞඛ්‍යම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහරක් ඒවා ටිකක් සාමාන්‍ය වගේම සමහරක් දේවල් ඉතා බරපතල වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ටිකක් බරපතල රෝගී තත්ත්වයක් ගැන කතා කරන් තමයි අද සිලොන් පෙට් මීඩියා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පාවෝ වෛරස් එක ගැන. ඉතින් මේ ගැන ඔබ බොහෝ දුරට දැනුවත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් නොදන්න අයට දැනගන්න, දැනුවත් අයට තහවුරු කරගන්න. අද අපි කතා කරමු පාවෝ ගැන. ඉතින් අද වැඩසටහනට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පශු වෛද්‍ය ලසන්ත රණසිංහ වෛද්‍යතුමන්. ඉතින් ඔබතුමාව ආයිබෝන් කියලා අද වැඩසටහන පිළිගන්නවා. ආයිබෝන් දිනේ. ඉතින් ඒ වගේම තමයි සිලොන් පෙට් මීඩියා නරඹන ප්‍රේක්ෂක ඔබවත් ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපි කතා කරමු අද පාවෝ වෛරස් එක ගැන. ඉතින් ડોක්ටර් පාවෝ අපි කතා කරොත් දැන් මේ වෛරස් එක ගැන කතා කරන්න කලින් ඔබතුමා ගැන මේ වැඩසටහන ප්‍රවේශයක් විදියට අපි ඔබතුමා ගැන කතා කරොත් මම වෛද්‍ය ලසන්ත රණසිංහ මගේ මුල්ගම් පළාත් නම් කුරුණෑගල මම පෙරදිනේ පශු වෛද්‍ය පීඨයෙන් තමයි මේ සම්බන්ධ උපාධිය හදාරන්නේ. වසර 5ක උපාධියකින් පසු 2015 විතර මම මේ ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. එදා සිට අද දක්වාම කොළඹ මේ ප්‍රදේශයේ මේ සේවය සපයමින් සිටිනවා. සෑහෙන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් වසර 6-7ක්ම එක දිගට ඔයගොල්ලන්ගේ සුරතලාට මම සේවය කරමින් සිටිනවා. ඉතින් බොහෝදුරට ඔබ දන්න වෛද්‍යවරයෙක්. ඉතින් අපි ડોක්ටර් අද අපි සබ්ජෙක්ට් එක අද අපි මාතෘකාව තමයි පාවෝ වෛරස් එක ගැන. මොකද මේ ගැන තනි වීඩියෝ එකකින්ම කරන්න කල්පනා කරේ. මොකද මේක ටිකක් බරපතලයි. සහ ප්‍රතිකාර තියෙනව නැත්temat නෑ. ඉතින් මේ පාවෝ වෛරස් එක ගැන අපි ආරම්භය ගන්න තවත් අපි පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කරොත් කොහොමද? මුලින්ම කියනකොට මේ දවස්වල පාවෝ එහෙම නැත්නම් ඔය සුරතලන්ට නිකන් ලේ අතිසාරය වගේ තියෙන රෝගී තත්ත්ව බහුලව වාර්තා වෙනවා. මේ ප්‍රදේශයෙන් දැන් ටික ටික ඒක අඩු වෙමින් පවතිනවා තමයි අපිට අපි ප්‍රතිකාර කරගෙන යනකොට අපිට දැනෙන්නේ. මොකද ගිය මාස 3-4 කාල සීමාවේ මේ රෝගීන් ඉතාමත් බහුල වශයෙන් වාර්තා වන අපසත් රෝහල් වලට මේ රෝගී තත්ත්වය ගැන මුලින්ම කියනවා මේක සාමාන්‍යයෙන් ওই පාවෝ කියන වෛරස් ප්‍රභේදයක්. හොඳේ. වෛරස් ප්‍රභේදයක් මේක වර්ග දෙකක් අපිට මූලික වශයෙන් අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ K9 පාවෝ වෛරස් 1 සහ K9 පාවෝ වෛරස් 2 කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. ඒකේ තව ප්‍රභේද වලට කැඩෙනවා. 1970 වගේ වර්ෂවලදී තමයි K9 පාවෝ වෛරස් 1 කියන එක සුනිතින් සොයාගත්තේ. 78 දී වගේ තමයි K9 පාවෝ වෛරස් 2 කියන එක හොයාගත්තේ. මේක ගොඩක් දුරට අපේ විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ පූසංගේනවා වෛරස් තත්වයක් ෆීලයින් පෑන් ලියුකෝපීනියා කියලා ඒගොල්ලන්ට ලේ අතිසාරය වගේ තත්වයක් එනවා. ඒකෙන් ආපු වෛරස් එකක් වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් දුරට දැනට මතයක් පවතින්නේ. ඒ කියන්නේ මේකෙන් හිතන්න එපා බල්ලගේ පාව තිබ්බා කියලා පූසට බො වෙනවා කියලා. නම් ඒ කියන්නේ විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ K9 ෆීලයින්
ෆෑන් ලීකෝපීනියා දැන් පාව වෛරස් ඒ වගේ රෝගී ඒකෙන් මේක ආවයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් ડોක්ටර් අපි දැන් කතා කරොත් පාවෝ ගැන පාවෝවලදී දැන් ලොකු ඉතිහාසයක් එක්කත් ආවා. ඒ වගේම තමයි මේක ටිකක් බරපතල හැබැයි ප්‍රතිකාර තියෙනවා අපි කලින් කතා කරා වගේ. ඉතින් මේ රෝගී තත්ත්වය කොහොමද අපි අඳුරගන්නේ? මොන වගේ වයස් සීමාවන් වලටද මේ පාවෝ වෛරසය ආසාදනය වෙන්නේ? අපි ඒ ගැන ටිකක් සවිස්තරාත්මකව කතා කරමු. ඔව් පාවෝ කියන රෝගී තත්ත්වය ඕනම වයසක සතෙකුට හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් මේ වර්තමානයේදී යන තත්ත්වය වැක්සින් කරපේ කියන්නේ එන්නත් කරන ලද සතුන්ට පවා හැදෙන්න පුළුවන්. high susceptibility ඒ කියන්නේ වැඩිම සම්භාවිතාවයක් තියෙන මේ රෝගිය වැළඳීමේ සති 6 සහ මාස 6 අතර සතුන්ට. මේ සතුන්ට විශාල වශයෙන් අපේ සුනකයන්ගේ අයිතිකරුවන් සිදෙන පරිස්සම් කරගන්න. ඒ වගේම තමයි ලොකු සතුන්ට පවා මේක හැදෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් එන්නත් කරලා නැති ලොකු සතුන්ට මේක හැදෙන්න පුළුවන්. අර මං කිය වගේ සති 6 මාස 6 එන්නත් කරපු සතුන්ටත් මේක හැදීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම දිනේෂ් මේකේ රෝගී ලක්ෂණ ගැන කතා කරනකොට මුලින්ම අපිට දකින්න පුළුවන් තත්ත්වය තමයි ඒක එක වෙනස් විදිහට ප්‍රසන්ට් කරන්න පුළුවන්. සමහර සත්තු මුලින්ම සතා ඇක්ටිව් නැහැ, ඉන්ඇක්ටිව්. ඉඳලා ඊට පස්සේ පෙන වගේ වමන කරනවා. ඊට පස්සේ රස දුඹුරු පාට වගේ ලූස් මෝෂන් යන්න පටන් ගන්නවා. සමහර සත්තු ඉන්න හොඳම උදාහරණ මට ඊ අන්තිමට ආපු පේෂන්ට් එයා හොඳට උදේත් කෑම කාලා ඊට පස්සේ හවස ටිකක් කන එක පොඩ්ඩක් අඩු නමුත් සතා හොඳටම ඇක්ටිව්. ඊට පස්සේ මට සතාගේ අයිතිකාරයෙක් කෙනා කතා කරගෙන මෙහෙමයි ડોක්ටර් මේ සතා උදේටත් හොඳට කෑවා. දව හොඳටම ඇක්ටිව් ඉන්නවා. එකපාරටම දැන් මේ දෙපාරක් තුන් පාරක් විතර වමනේ කරා. ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙ කතා කරලා ડોක්ටර් මේ හරි ගඳට බඩබුල් කරලත් යනවා. ડોක්ටර් මම කොහොමද තරන් එන්නද කියලා. අරන් එල්බදින් සතාට හොඳටම අද දුඹුරු පාට බඩේ ලේනවා. මම ගොඩක් දුරට සැක් කරනවා. ඒක ඒ වගේ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. වැඩේ කියන්නේ අපි එයාට එන්නත් කරන ඒ කියන්නේ පාව වෙන්නතත් දීලා දැන් සති දෙක තුනකට කලින් එන්නත් කරන්නත් කරලා ඒ කියන්නේ ඒක කම්ප්ලීට් නෑ. ඒ කියන්නේ එන්නත් කරපු සතෙක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට උනත් එන්න පුළුවන්. ඒ කියන්නේ එක සතා අර මං මුලින් කිව්වා වගේ සතා කියන්නේ ඉන්ඇක්ටිව් ඉඳලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට ඇක්ටිව් ඉන්න සතෙක්ගේ එකපාරම මතු වෙන්නත් පුළුවන් මේක. ඒක සතාගේ තියෙන දරා ගැනීමේ හැකියාවක් තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයගොල්ලෝ මේ වගේ රෝගී ලක්ෂණ තියෙනවා නම් ගෙදර ඉඳන් එක එක දේවල් කරගෙන ඉන්න එපා. එහෙම රෝගී ලක්ෂණයක් මතු වුණ ගමන් ඔයගොල්ලෝ බඩේ අමාරුවක් කියලා හිතන්න එපා. මේ දිනවල ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ගේ සතාගේ වෛද්‍යවරයා ළඟට ඔයගොල්ලෝගේ සුනිකව අරන් යන්න. අරන් ගිහලා ඉක්මනට ප්‍රතිකාර පටන් ගන්න. හරිද? ඇත්තටම පාව ගැන කියද්දි මම මේ ක්ලිනික් එකේම වැඩ කරන නිසා පාව ගැන තියෙන ඒකේ දරුණුකම ගොඩක් දන්නවා. මෙතනට ගොඩක් පාව තියෙන අය ගේනවා ට්‍රීට් කරන්න. ඉතින් ඒක නිසා මම මෙතනට ක්ලිනික් එකට නිතරම පාව තියෙන සත්තු එන නිසාම මේ ගෙදර ගිහිල්ලා ඒගොල්ලන්ට මගේ ඉන්න ලිටර් එකේ පැටවුන්ට ෆීඩ් කරන්න කලින් කිරි දෙන්න කලින් වෙනම මම ක්ලීන් අප් වෙලා ඊට පස්සේ ග්ලව්ස් දාලා වෙනම කිට් එකක් තියෙනවා. ඒකම ඇඳගෙන තමයි පරිස්සම් කරලා ඒගොල්ලන්ට ෆීඩ් කරන්නේ. මෙහෙටත් ගේන සත්තු ගැන ඒ කියන්නේ සත්තු ගෙනාවා කියලාත් මට එච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද අපේ ක්ලිනික් එකේ වෙනම ටේබල් එකක් අරේන්ජ් කරලා තියෙන පාව තියෙන සත්තුන්ට ඒකේ තියලා තමයි ඒගොල්ලන්ට ට්‍රීට් කරන්නේ. ඒගොල්ලෝ ගියාට පස්සෙත් ඒක විස බීජ හරණය කරනවා ඒ ටේබල් එක. පපි කෙනෙක් ආවත් ડોක්ටර් එයාව channel කරනකම් එයාගේ කියන්නේ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක කතා කරන්න කලින් අහනවා එයාට තියෙන ප්‍රශ්න මොනවාද කියලා. පාව ලක්ෂණ මොනවා හරි තියෙනවා නම් එයාව වෙනම තියාගන්න කියලා තමයි මේ ටේබල් එකටම තියලා තමයි එයාට ට්‍රීට් කරන්නේ. ඒක නිසා ඇත්තටම මේ පැත්තෙන් නම් බය වෙන්න දෙයක් නැහැ. මම උපරිම පරිස්සම් කරලා තමයි ගෙදර ගිහිල්ලා මගේ ලිටර් එකේ ඉන්න පැටවුන්ට කන්න බොන්න ඒ ටික කරන්නේ. එහෙම තමයි මම පරිස්සම් වෙන්නේ. දැන් මේ පාවෝ වෛරසය කොහොමද සුරතලෙක්ගේ ඇඟට ඇතුල් වෙන්නේ? ඔව් දිනේෂ් මේ සාමාන්‍යයෙන් පාව වෛරස් එක කියන මේක ඇතුල් වෙන්න ඕනේ අපේ මුඛය තුලින්. ඒක හැදෙන්නේ ප්‍රධාන වශයෙන් මම සහ අපේ රිසර්චර්ස්ලා හොයාගෙන තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේක එන්න පුළුවන් ස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි pet hospitals. ඒක තමයි highlighted වෙන්නේ. pet hospitals. ඊට පස්සේ pet shops වලින් එන්න පුළුවන්. ඊට පස්සේ තමයි breeding farms වලින් මේවා එන්න පුළුවන්. ඊට පස්සේ වටපිටාවේ premise එකේ. right? ඒ කියන්නේ සතෙකුට පාව ආසාදන වෙච්ච සතෙක් ඒගොල්ලන්ගේ ස්ටූල්ස් පාස් කරනකොට ඒ ස්ටූල්ස් වලින් තමයි ඒ කියන්නේ මල පහ වලින් තමයි මේක එක සාමාන්‍යයෙන් නිරෝගී සතෙක් ගිහිලා ආග්‍රහණය කරනකොට ඒක ඉව කර එනවනේ මේගොල්ලන් පුරුද්දන් මොකක් හරි තිනකොට ඒ ඉව කරනකොට ඒගොල්ලන්ගේ මුඛ මාර්ගයට මේක ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ
ඔයා හිතන්න සුනකගේ අයිතිකාරයා වෙන කොහේ හරි ගිහිල්ලා එනවා රයිට් කොහේ හරි ගිහිල්ලා එනවා එතකොට ඒ පාව ආසාදිතයෙක්ගේ මල පහ එයාගේ ඒ විස බීජ එයාගේ සපත්තු වල ගෑවෙන්න පුළුවන් එයාගේ ඇඳුම් වල ගෑවෙන්න පුළුවන් රයිට් ඊට පස්සේ එයා ගෙදර ආවට පස්සේ එයාගේ සුරතලා ගිහිල්ලා ඔක්කොම ඉව කරනවා ඉව කරලා ඒක ලේව කනවා ලික් කරනවා එතකොට ඒ වෛරස් එක ආසාදනය වෙන්න පුළුවන් ඊට පස්සේ පෙට් හොස්පිටල්ස් වලට ආවට පස්සේ ඒගොල්ලෝ හැමතැනම ඉව කර යනවා ගිහිල්ලා ලේව කනවා ඒව එනකොට ඒක හරියට මේන්ටේන් වෙන්නේ නැත්නම් ඒක හරියට පවිත්‍රතාවය මේන්ටේන් වෙන්නේ නැත්නම් වෛරස් එක ආසාදනය බලලා හඳුන් වැඩි කියන්නේ සාමාන්‍ය මේකට මේ පව වෛරස් එකට සාමාන්‍යයෙන් මේ ප්‍රෙමිස් එකේ මාස 5ක් විතර නොනසී තියෙන්න පුළුවන්. ඒ තරම් හරි භයානක වෛරස් එකක්. ඒක යා සුරතලාව ඒ තැන් වලට ගියාට පස්සේ පොඩි සත්තු නම් අපි අතේ තියන් ඉන්නේ කියන්නේ. ඊට පස්සේ මේ වෛරස් එක ඇතුළට ගියාට පස්සේ දිනසෝ ඇහුවනේ මොකද්ද මේකේ ඇතුළත ක්‍රියාකාරීත්වය කියලා. මේක සාමාන්‍යයෙන් එයාගේ වසා පද්ධතියට ලිම්ෆොයිඩ් ඕගන් වලට ගිහිල්ලා මුලින්ම තයිමස් කියලා ඕගන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ එයා ගොඩක් මේ බෙදෙනවා ඩෙවලොප් වෙන ඊට පස්සේ ලේවල්ට ඇතුල්ලා ඊට පස්සේ වෛරස් එක යනවා අක්මාවට liver එකට bone marrows මේ හැමතැනම ගිහිල්ලා ඒ තැන් වල බෙදෙනවා අපිට ඔය ආසාදනයලා මේකේ සතෙක් කරන් ඒගොල්ලෝ ඕපන් කරලා බලපුවාම අපිට ඔක්කොම බලා ගන්න පුළුවන් ඒව හරියට ඩිස්ට්‍රොයි විනාශ වෙලා තියෙන්නේ ඊට පස්සේ මේක ගොඩක් දුරට බෙදෙන්නේ ආන්ත්‍රයේ ගිහිල්ලා ආන්ත්‍රයේ තියෙන පොඩි කොටස් තියෙන ඇඟිලි වගේ රයිට් ඒ වගේ ගොඩක් බෙදෙනවා ඒකේ බෙදුනාට පස්සේ ඒව තුවාල වෙනවා ගැලවි යනවා එතකොට තමයි කියන්නේ රතු දුඹුරු පාට ගඳට යනවා කියලා ඒ කියන්නේ ඒ වගේ ඒ බඩවැල් වලින් ලේ එනවා ඒ ලේ ඊට පස්සේ ජීර්ණ වෙනවා ඒ ජීර්ණ වෙලා යනකොට තමයි ඔය කෝපි පාට කියනවා රතු දුඹුරු පාට කියනවා ඒ ලේ වලින් එන පිනිගඳ ඒ ලේ දිරවලා එන පිනිගඳ තමයි ඔය ඒවට බැක්ටීරියා ආසාදනය වෙලා තමයි ඔය ගඳ කියන එක එන්නේ. එතකොට ડોක්ටර් දැන් ආසාදනය වීමෙන් පස්සේ කොහොමද කාලපරාසය මෙහාක ඔය බරපතල තත්ත්වය? ඔව් සාමාන්‍යයෙන් එක්කෙනෙක් වෛරස් එක ඇඟට ඇතුළු වුණාට පස්සේ රෝගී ලක්ෂණ මතුවෙන දින 4ක් විතර යනවා. දින 4ක් යනකොට රෝගී ලක්ෂණ මතුවෙලා කරන මල පහත් එක්ක වෛරස් එක පිට වෙලත් එන. ඒ කියන්නේ දින රෝගී වෛරස් එක ඇඟට ඇතුළු වෙලා දින 4ක් ගියාට පස්සේ යන මල පහත් එක්ක වෛරස් එක යනවා. එතකොට ඒ විව කරපුවාම තව සතෙක්ට ඒක හැදෙන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් වෛරස් එක ඇතුළේ දින 7ක් වගේ යනකොට අර සතාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇන්ටිබොඩීස් ඒකට වෛරස් එකට දාලා ප්‍රතිදේ හැදෙන්න පටන් ගන්නවා. ඒක අපි සාමාන්‍යයෙන් අර සතා මුල් දින ලෙඩේ හැදිලා මුල් දින 7 කියන්නේ සතාගේ ටිකක් ටර්නින් පොයින්ට් පීරියඩ් එකක්. එයා ඒ කාලේ සර්වයිව් වෙලා ඉන්නවා නම් එයාට සර්වයිව් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ එයාගේ ඇඟ ඇතුළේ තියෙන ප්‍රතිශක්තිකරණ එයාට ප්‍රතිශක්තිකරණය වගේම අපි එයාව ජීවත් කරවලා තියාගන්න කරන ට්‍රීට්මන්ට් ප්ලෑන් එකත් හරිම වැදගත් වෙනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු නේ. රයිට්. ඇත්තටම පාව කියන රෝගය බ්‍රීඩර්ස්ලා විදිහට අපිටත් ගොඩක් බලපානවා. ඒ කියන්නේ අපි ගාව සත්තු රැඳෙන නිසා ඉඳා අපි ඒ දේ ඒ කියන්නේ අපෙන් සතෙක් ගෙනියනකොට අපි මුලින්ම පාවෝ එන්නත ලබා දීලා සතියක් අපි ගාව තියාගන්න. මොකද ඒකෙන් සතාව බේර ගන්න ඕනේ නේද? මොකද අපිත් ඒ අපි ගාව ලිට් එකක් ඉන්නකොට අපිත් ගොඩක් පරිස්සම් වෙනවා. ඒ කියන්නේ යම් ඒ කියන්නේ ඇත්තටම වෛද්‍ය මධ්‍යස්ථානවල එතකොට අර පෙට් ෂොප් වලට ඒ වගේ සත්තු ගැවසෙන ගොඩාක් තැන් වලට යන්න ගියත් එතනින් අපි පරිස්සම් වෙනවා අපේ ගෙදරට පාව අරන් එන්නේ නැති වෙන්න. ඒකෙන් තමයි අපේ සත්තුත් බේර ගන්න පුළුවන්. එතකොට අපෙන් කවුරු හරි පැටියෙක් අරන් යනවා නම් ඒ අරන් යන පුද්ගලයාට සාධාරණයක් වෙන්නේ අපි හරියට පරිස්සම් වුණොත් විතරයි. ඒ නිසා හොඳම දේ තමයි අපිත් කරන්නේ පාව වැක්සින් එක එන්නත ලබා දීලා තමයි සතියක් අපි ගාව තියාගෙන තමයි අපි සතෙක් යම් පුද්ගලෙක් විකුණන්න පෙළඹෙන්නේ. ડોක්ටර් එතකොට මේ වෛරස් තත්ත්වය දැන් මේක වැළුණාට පස්සේ මොකක් හරි විද්‍යාගාර පරීක්ෂණෙම තියනවාද මේක මේ ටෙස්ට් කරන්න අපිට හරියටම තහවුරු කරගන්න ක්‍රමවේද? ඔව් මේකත් වෛරස් රෝගී තත්ත්වයක්. මේක සාමාන්‍යයෙන් අපි දැන් මේ තත්ත්ව මේ දවස්වල මේ දිනවල මිනිසුන් අතර පැතිරෙන COVID-19 වගේ තමයි මේකත් ඩයග්නෝස් කරගන්න ක්‍රම විද්‍යාගාර ක්‍රම අඳුන්ලා දීලා තියෙනවා. ඒකේ තියෙන PCR ටික එක්ස්පෙන්සිව් ක්‍රම තියෙන PCR කියලා මිනිසුන්ට PCR කරන්නේ. ඒ වගේම ඔය වෛරස් එකටත් PCR ටෙස්ට් කරනවා. ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තව කමර්ෂල් අවైలබල් ටෙස්ට් කිට්ස් තියෙනවා. ඒ කියන්නේ මේකේ
වෛරස් ස්ටූල් සාම්පල් එකක් අරගෙන පොඩි කාලයක් තුළ විනාඩි 10ක් 15ක වගේ කාලයක් තුළ අපිට ඒකට දාලා බලා ගන්න පුළුවන් මෙයාට පාව පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඊට පස්සේ තව ක්‍රම තියෙනවා ගෝල්ඩ් ස්ටෑන්ඩඩ්ස් මෙතඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් මෙතඩ් කාලයක් ගත වෙන ටිකක් එක්ස්පෙන්සිව් මෙතඩ් හීම් ඇක්ලුනේෂන් ටෙස්ට් ඒ වගේ ගොඩක් ටෙස්ට් තියෙනවා. මේකෙදි ගොඩක් දුරට වෛරස් ඇන්ටිජන් එක ඩිටෙක්ට් කරගන්න තමයි හදලා තියෙන්නේ. මේකේ අර වැදගත්කම කියලා කියන්නේ පාව වගේම තියෙන රෝගී ලක්ෂණ තියෙනවානේ. ඒ කියන්නේ මේ ලක්ෂණම තියෙනවා නමුත් පාව නෙමෙයි. ඒ කියන්නේ තව තියෙනවා කොරෝනා වෛරස් කියලා. කොරෝනා වෛරල් ඩයරියා කියලා එකක්. COVID-19 නෙමෙයි COVID-19 නෙමෙයි. ඒ මිනිසුන්ට COVID-19 අද ඊයේ ආවට සතුන්ට කොරෝනා කියන වෛරස් එක දැන් ඔය අවුරුදු 30 40ක් තිස්සේ එන ප්‍රශ්නයක්. ඔය කොරෝනා කියන එක මිනිස්සු අද ඊයේ ඇහුවට වෙට්ස්ලා කියන්නේ පශු වෛද්‍යවරු ඕක කොරෝනා කියන தත්ත්වය මීට වසර 20ක් 30ක කාලෙක ඉඳන්ම සතුන් හැදෙන නිසා ඒගොල්ලෝ ඒ ගැන දැනුවත්කමක් තියෙනවා. මොකද ඔක මම කතා කරේ කොරෝනා ඊට පස්සේ කොරෝනා වෛරල් ඩයරියා, රියෝ වෛරල් ඩයරියා කියලා තියෙනවා. රොටා වෛරල් ඩයරියා. ඒ කියන්නේ වෛරස් ආසාදන ගොඩක් තියෙනවා. ඕක ඔක්කොම එක වගේ තියෙන්නේ. ඒකට හැම එකක්ම පාවෝ නෙමෙයි වමනේ බඩේ ලියන්නේ. අන්න ඒකට වෙන කරලා අඳුර ගන්න තමයි ගොඩක් දුරට අපි ඔය මේ පාවෝ ඇන්ටිජන් ඩිටෙක්ටර් ටෙස්ට් එක කරලා බලන්නේ මේක පාවෝමද කියලා. ඒ වගේම දිනේෂ් තව ඒගොල්ලන්ගේ අර බ්ලඩ් චෙකප් ෆුල් බ්ලඩ් චෙකප් එකේදී අපි පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකෙදී අර ඒගොල්ලන්ගේ සුදුරු ද්‍රවණ ප්‍රමාණය ටිකක් අඩුවීමක් දක්වන්න ලැබෙනවා මේ වෛරස් ආසාදනයේදී. ඒ වගේම ඕනම වෛරස් ආසාදනයක වගේ ලිම්ෆෝසයිට් ඒගොල්ලන්ගේ වෛරස් වලට මේ සුදුරු ද්‍රවණ වර්ග ලිම්ෆෝසයිට් එකේ වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ වගේම බ්ලඩ් පික්චර් එකෙන් අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේකමයි කියලා අර කන්ෆර්මේෂන් ඩයග්නොස්ටික් මෙතඩ් වලට යන්න බැරි ස්ථානතර ලංකාවේ හැමතැනම මේ ෆැසිලිටි එක නැහැනේ. නමුත් අර අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි මේක වෛරස් ආසාදනයක් වගේ ඒ වගේ පොඩි පික්චර් එකක් ගන්න පුළුවන්. ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බ්ලඩ් පික්චර් එකක් වගේ බලලත් හොඳයි. බලන්න. ඉතින් ડોක්ටර් අපි කතා කරොත් දැන් මේ පාව වෛරසය ගැන මිනිස්සු අතර යම් මේ වැරදි මත සහ මේ මිත්‍යා මත තියෙනවා. අපි කතා කරොත් එහෙම දැන් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට බෝ වෙනවාද මේ පාව වෛරසය සහ සුණු ගැන්ඩ විතරමද මේ පාව වෛරසයේ බලපෑමක් තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්. ඔව් මේක මිනිස්සුන්ට බෝ වෙනවයි කියලා තාම වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ දුරට අපි හිතන මේක බෝ වෙන්නේ නැහැ. රයිට්. මොකද ඒක ඒ පරීක්ෂණ මට්ටමින් තියෙන එහෙම අපිට මේ වෙනකම් වාර්තා වෙලා නැහැ. අනිත් සත්තු ගැන කියනනම් අපි ලිටරචර් වල තියෙනවා මෙහෙම අනිත් සමහර වර්ගවල ප්‍රයිමේට්ස් හැදෙන්න පුළුවන් කියලා. නමුත් ඒවා තාම රිසර්ච් ලෙවල් එකේ තියෙන. ඒක නිසා මට ඒ ගැන ලොකු දෙයක් කියන්න බෑ. ඒවා ඉතින් පරීක්ෂණ කරලා තමයි ඉතින් අපිට අයිඩියා එක ගන්න පුළුවන් නේ. ඉතින් ડોක්ටර් ඒ වගේම අපි කතා කරොත් එහෙම මේ පාව වෛරසය ආසාදන සත්තු අනිවාර්යෙන් මැරෙනවද? නෑ දිනේෂ්. ඒක පාව වෛරස් එක ආසාදනය වුණා කියලා සතෙක් අනිවාර්යෙන් මැරෙනවා කියලා නෑ. ඒකට අපි ප්‍රතිකාර නිසි වේලාවෙදී ප්‍රතිකාර පටන් ගත්තොත් සතාව බේර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් කියන්නේ 10%ක මෝඩලිටි රේට්. ඒ කියන්නේ සත්තු 100ක් ආසාදනොත් 10ක් මැරෙන්න පුළුවන් 90ක් බේර ගන්න පුළුවන්. එහෙම නෑ එහෙම නෙමෙයි. ඉතින් හරියට සතාගේ සුනකයාගේ අයිතිකාරයා ගොඩක් මහන්සි වුණොත් එහෙම ප්‍රතිකාර කරන්න ඒගොල්ලෝ බේර ගන්න පුළුවන්. ඒක සතාට රෝගී තත්ත්වය හඳුනාගත් අවස්ථාවේම වෛද්‍යවරයා ළඟට ගෙනහිල්ලා ප්‍රතිකාර කරන්න. මේක සමාහයට උදේ හවස ගෙනහිල්ලා ටිකක් මහන්සි වෙන්න පුළුවන්. ඒකෙදී අපි රෝගී ලක්ෂණ මේකෙදී කියනවා දිනේෂ් මේ වෛරස් රෝගී තත්ත්වයක් නිසා මේ වෛරස් එකට ඇන්ටි වෛරල් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ මේකට කෙලින්ම බෙහෙතක් නැහැ. මේකෙදී අපි ප්‍රතිකාර කරන්නේ මේකෙදී හරි විචලන වෙන සතා. හරියට විචලන වෙනවා. මොකද එයා වමනේ කරනවා බඩ පුල් කරලා යනවා. එතකොට එයාගේ ඇඟෙන් පිට වෙන ජලයේ ප්‍රමාණය වැඩි. ඒක නිසා ගොඩක් විජලනය වෙනවා. මුලින් ප්‍රතිකාර කරන්න අපි විජලනය වළක්වන්න. සතා සාමාන්‍ය වමනේ පටන් ගත්තට පස්සේ අපි සතාට මොකුත් ඕරලි දෙන්න. ඒ කියන්නේ මොකුත්ම බොන්න දෙන්න, කන්න දෙන්න බෑ මුල් පැය කීපය. මුල් පැය 40ට සාමාන්‍ය අපි සේලයින් විතරක් යන්න ඕනේ. මොකද අපි මොනවා හරි දුන්නොත් එහෙම එයාගේ ඇඟට එයා එහෙම අනිත් පැත්තට දානවා. ඒක සතාට තවත් අමාරුයි. නිසා මුල් පැය 40ට ඇතුළත සේලයින් එක්ක අවශ්‍ය කරන ප්‍රතිකාරය යන්න ඕනේ. ඊට පස්සේ මොකද මෙයාගේ බඩවැල් තුවාල වීම නිසා එයාගේ මේ බඩවැල් වල බැක්ටීරියල් ආසාදනය එන්න පුළුවන්. ඒට අවශ්‍ය කරන ප්‍රතිජීවක අදාළ වෛද්‍යවරයා නිර්ණය කළා ඒකට ලබා දෙනවා. ඒවා උදේ හවස ලබා ගන්න වේවි. ඊට පස්සේ වමනේ නවත්ත ගන්න අපිට සමහරට බෙහෙත් දෙන්න ඕනේ. ඒ ටික කළ මුලින්ම අපි සතාව අර වමනේ
නවත්තගෙන තමයි ඒ අදාළ කරන ප්‍රතිකාර උදේ හවස අපිට ඕගොල්ලන්ට වෛද්‍යවරයා ළඟට අරන් ගිහලා සේලයින් දෙන්න ඕනේ. ඊට පස්සේ එක ස්ටේජ් එකේදී අපි සේලයින් දෙන්න එක නවත්තනවා. ඊට පස්සේ ගෙදරදී මැනේජ් කරන විදිය වෛද්‍යවරයා උපදෙස් ලබා දෙනවා. ඒ සාමාන්‍යයෙන් වොමිටින් නැවතුනාට පස්සේ අපි ඊට පස්සේ ටික ජීවනී දෙන්න ගන්න ඕනේ. ජීවනී දීලා සතාගේ අර තියෙන විජලනයේ තත්ත්වය අවම කරගන්න තමයි පුළුවන් තරම් අපි විජලනයේ තත්ත්වය අවම කරගන්න ඕනේ. මොකද සතාගේ ප්‍රතිශක්තිය හැදෙනකන් අපි සතාව ස්ථායි කරලා තියා ගන්න ඕනේ. මොකද මේක සතාගේ ඇඟෙන්ම තමයි ප්‍රතිශක්තිය හැදෙන්න ඕනේ. ඒ ප්‍රතිශක්තිය හැදෙනකම් පුළුවන් තරම් අපි සපෝට් එක දෙන්න ඕනේ සතාව ස්ටැබිලයිස් කරලා තියා ගන්න. යාවට දුර්වල වෙන්න දෙන්න බෑ. ඊට පස්සේ වෛද්‍යවරයා කිව්වොත් හරි මේ ස්ටේජ් එකේදී සතාට කැම දෙන්න කියලා ටික ඒ බර ආහාර නෙමෙයි සාමාන්‍ය ආහාර ඒවට දැන් කමර්ෂියලි අවైలබල් ෆුඩ්ස් තියෙනවා මේ වගේ රිකවරි එකේදී මෙන්න මේවා දීලා ස්ටාර්ට් කරන්න කියලා ඒවා ඒ වගේ වෛද්‍යවරයා නිර්දේශ කරන මොනවා හරි තියෙනවා නම් ඒවා දීලා ටික අපි පටන් ගන්න ඕන එයාගේ කෑම. රයිට්. ඒ විදිහට ගියාම අපිට සතාව බේර ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර ડોක්ටර් දැන් ඇත්තටම පෙර ප්‍රශ්න ડોක්ටර් ඒකත් එක්කම ડોක්ටර් අරගෙන ආවා මේගොල්ලන්ගේ ප්‍රතිකාර ක්‍රම ගැන. අපි තවත් කතා කරොත් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් කරපු ප්‍රතිකාර ක්‍රම තියෙනවද දැන්ට ලංකාවේ පාවෝ වෙනුවෙන්ම විශේෂිත වෙච්ච? ඔව් මේකට ස්ටෑන්ඩඩ් ක්‍රමයක් කියලා එකක් නැහැ. මේක වෛරස් රෝගී තත්ත්වයක්නේ. වෛරස් රෝගී තත්ත්වයකදී සාමාන්‍යයෙන් සතාගේ ඇඟේ ප්‍රතිශක්තිය හැදිලා තමයි ඒක සුව වෙන්න ඕනේ. ඒ වෙනකන් අර අපි එයාගේ ඒ වෛරස් එකේදී එන සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් ඒ කියන්නේ ඒ වෛරස් එක නිසා සතාට වෙන හානිය අවම කරගෙන මම මුලින් කිව්වා වගේ එයාගේ ඩිහයිඩ්‍රේෂන් එක අවම කරගෙන සෙකන්ඩරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් ඒ ටික නවත්තගෙන සතාව අපි ස්ටැබිලයිස් කරලා තියා ගන්න ඕන වෛරස් එකෙන් රිකවර් වෙනකන්. ඒ ටික තමයි කරන්න ඕනේ. ඒකට ඉතින් වෛද්‍ය උපදෙස් මත වෛද්‍යවරයාගේ උපදෙස් මත වෛද්‍යවරයා කියන දේවල් ටික ඔයගොල්ලෝ ඒ විදිහටම කරන්න. එතකොට සතාට අර තියෙන 90% chance එක ඔයගොල්ලෝ ගන්න ඕන කොහොම හරි. අනිවාර්යයෙන් ඒක හොඳ පණිවිඩයක් ડોක්ටර්. ඉතින් අපි කතා කරොත් එහෙම දැන් සුරතෙක්ට දැන් මේ පාවෝ වෛරසය ආසාද වුණාට පස්සේ අපි අඳුර ගන්නවා පාවෝ වෛරසය තියෙන කියලා. ඒතර නිවසේ ඉන්න තමන්ගේ සුරතලාට මේක ආසාදන වුණාට පස්සේ අපි කොහොමද එයා බලාගන්නේ මේක සෝවීම දක්වා? මේක මොකද එයාත් සමහරලාට බරපතල තත්ත්වයේ ඉන්න පුළුවන්. ඔව් ඒ වෙලාවේදී ඔයගොල්ලෝ ඉමීඩියට් ට්‍රීට්මන්ට් ටික පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝ උදේ හවස ඒ ට්‍රීට්මන්ට් ටික යනකොට ගෙදරදී වෛද්‍යවරයා කියන විදිහට ජීවනී ඒ දෙන්න ජීවනී හරි කැඳ හරි ඒ දෙන දේවල් ඒ විදිහට දෙන්න ඕනේ. ඊට පස්සේ සතාව පෙට් කරන්න ඒගොල්ලන්ගේ අපි ඒගොල්ලන්ගේ ලයිෆ් එක්ස්පෙක්ටේෂන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තු අත්හරින්න දෙන්න හොඳ නැහැ කවදාවත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා අපි සතාට ගිව් අප් කරන්න දෙන්න හොඳ නැහැ කියලා කියන්නේ. කියන්නේ සතාට එයාට ඕනේ ජීවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක, ඔයගොල්ලන්ගේ ආදරය, රයිට්? ඔයගොල්ලන්ගේ ආදරය සතාට තියෙනකොට සතා එයාගේ ලයිෆ් එක ගිව් අප් කරන්න කැමති නැහැ. එතකොට ඒක එයාට හොඳ පුෂ් එකක් ට්‍රීට්මන්ට් වලට. රයිට්? ට්‍රීට්මන්ට් වල රෙස්පොන්ස් කරන්න හොඳ පුෂ් එකක් තමයි එකෙන් හම්බෙන්නේ. ඉතින් අනිවාර්යෙන් අපි හැමදාම කතා කරනවා තමන්ගේ සුරතලාට ආදරය කරන්න සහ රැකවරණ ලබා දෙන්න. ඉතින් මේ පාවෝ වෛරසයේ අවසාදනය වුණායින් පස්සේ අපි පැත්තකට දානවට වඩා එයාට ශක්තිය දෙන්න, ඔබේ ආදරය ලබා දෙන්න එයාගේ ඉදිරියට මේ වෛරසයත් එක්ක සටන් කරන්න. ඉතින් අපි කතා කරොත් එහෙම දැන් මේ පාවෝ වෛරසය ගැන සහ මේක ආසාදනය වෙන ගොඩක් සතුන්ට. ඉතින් මේ අපේ ප්‍රේක්ෂක ජනතාව තමන්ගේ සුරතලාට පාවෝ වෛරසය ආසාදිනොත් අපිට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? අපි ඒ ගැන කතා කරමු. ඔව් දිනේෂ්, මේ මම මුලින්ම කියන්න ඕනේ පාවෝ කියන එක හරි බරපතල පාවෝ කියන කන්ඩිෂන් එක ගැන ඔයගොල්ලෝ දැන් දැනුවත් භාවයක් තියෙනවා. මම කියන්නේ දැන් අපි prevention is better than cure ඔයගොල්ලෝ දන්නවා. හැදුනට පස්සේ බෙහෙත් කරන එක නෙමෙයි. හැදෙන්න කලින් වළක්ව ගන්න එක තමයි ඔයගොල්ලෝ ගන්න යුතුකම. අර responsible pet ownership. ඒ කියන්නේ ඔයගොල්ලෝ වගකීමක් දරන පෙට් ඕන කෙනෙක් නම් ඕගොල්ලෝ සතාට රෝගය හැදෙන්න නොදී වළක්ව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ඔක්කොම ගන්න ඕනේ. මුලින්ම සතාව තෝරගන්න තැන. සතාව ගන්න තැන ඉඳන් මම හිතනවා ඒක වැදගත් වෙනවා කියලා. මොකද ඕගොල්ලෝ සතෙක් ගන්නකොට අනිවාර්යෙන් බලන්න ඒ සතාට වැක්සින් කරලාද කියලා. පාව කියන එන්නත ලබා දීලාද කියලා ඕගොල්ලෝ බලන්න ඕනේ. පාව කියන එන්නත අද ලබා දීලා හෙට ඕගොල්ලෝ සුරතලෙක් ගන්න යන්නත් එපා. පාව කියන එන්නත ලබා දීලා අඩුම තරමින් දවස් 4ක් 5ක්වත් එතන තියෙන්න අරින්න. තියලා ඊට පස්සේ සතාව ගන්න බලන්න පුළුවන් තරම්. අනිත් එක ඊට ඔයගොල්ලොන්ට මේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ස්ට්‍රේන් එක මම ඔයගොල්ලන්ට කිව්වේ KNN පවර්ස් 2 කියන එක. ඒකෙන් එනවා අර මයෝකාඩයිටිස් කියලා කන්ඩිෂන් තාත්. ඒ කියන්නේ heart එකේ heart
ෆේලිය වගේ තත්ත්වයක්. මේක වළක්ව ගන්න කියන්නේ මේකට අර මැටර්නල් ඇන්ටිබොඩි කියන්නේ අම්මගෙන් ප්‍රතිදේහ හරිම වැදගත්. ගොඩක් සත්තු එක්ස්පෙරිමන්ට් කියන්නේ ගොඩක් රිසර්ච් කරපුවාම තත්ත්වය තමයි අර අම්මගෙන් මැටර්නල් ඇන්ටිබොඩි අම්මගෙන් එන ප්‍රතිදේහ අඩු වුණාම එක්කෝ අම්මා වැක්සින් කරලා නැහැ පාව වලට. ඊට නැත්නම් අම්මගෙන් හොඳට කිරි හම්බෙලා නැහැ පැටවුන්ට. කියන්නේ වැඩි කාලයක්. එහෙම වුණාම අර CPB2 පාව 2 එකත් එක්ක අර heart failure හැදිලා පොඩි පැටව මේ මරණ අවස්ථාව වාර්තනය. කියන්නේ ඔයගොල්ලෝ ගන්නකොට හැමතිස්සෙම වැක්සින් කරපු එක්කෙනෙක් සහ අම්මගේ කිරි මව් කිරි වැඩි කාලයක් දීපු එක්කෙනෙක් ගන්නවා නම් ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ සතාව ගෙනාවට පස්සේ right ඔයගොල්ලෝ මං කිව්වා මේ රෝගේ වැළඳෙන්න පුළුවන් ආකාරය. ඒ කියන්නේ මේක සතාගේ ඇඟෙන් හැදෙන එකක් නෙමෙයි සතාට පිටින් එන්න ඕන තත්ත්වයක්. ඔයගොල්ලෝ පරිස්සම් වීදු තැන් කීපයක් pet hospitals, pet shop, breeding farms මේ වගේ අර විස බීජ නිතර ගැවසෙන තැන්වලදී සතාව පරිස්සම් කරගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ වැක්සින් කරන්න රෝහලකට අරන් ගියත් සුනතාව පුළුවන් නම් ඔයගොල්ලෝගේ අතේ තියාගෙන වැක්සින් ටික කරගෙන එහෙම මේ අරන් එන්න. ඔයගොල්ලෝ එතන ඉන්න වෙන සත්තු අසනීප මොකද එතෙන්ට පෙට් හොස්පිටල්ස් ආවත් එන්නේ අසනීප තියෙන සත්තු. ඒගොල්ලෝ නිතර ගිහිල්ලා පෙට් කරන්න ඒවා කරන්න යන්න අවශ්‍ය නැහැ. සතා බිම තියලා සතාට එහෙම ඔයගොල්ලෝ ෆ්‍රී එකේ යන්න දෙන්න. එහෙම කුත් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ පුළුවන් තරම් සතාව අලගාව තියාගත්තා අවශ්‍ය වැඩේ කරගත්තා මේ දිනවල. මොකද මේ දිනවල ටිකක් රෝගී තත්ත්වය ටිකක් අධිකව පැතිර යන නිසා මම මේ උපදේශය ලබා දෙන්නේ. ඔයගොල්ලෝ ඒ ටික කරගත්තා. ඊට පස්සේ වාහනේ දාගත්තා ආවා. ඊට පස්සේ පෙට් ෂොප්ස් වලට ගිහිල්ලා වැඩිම මොකද ඒ වලටත් ඒ සොට්ටල් සතුන් නැති කරන කට්ටිය එනවා. ඒ කියන්නේ ලෙඩේ තියෙන කට්ටිය එනවා. අර ෂූස් හරහා යන්න පුළුවන්. මම කිව්වේ ෂූ වලට ඒ අදාළ ජර්ම් එක ගෑවුනාට පස්සේ ඊට පස්සේ ගිහිල්ලා ඒක වෙන තැනක COVID-19 වලදී අපි පරිස්සම් වෙනා වගේ පාව මේ කාලේ පාවවලදී ඔයගොල්ලන්ගේ සුරතල් සතාව පරිස්සම් කර ගන්න ඕනේ. right ඒ ටික ඔයගොල්ලෝ හොඳට කරා නම් ඔයගොල්ලන්ට සතාට වෛරසය ඇතුල් වීමෙන් වළක්ව ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට අර ප්‍රශ්නේ නෑ සතාව කොහොමද බේරගන්න කියන ප්‍රශ්නේ නෑ. ඊට පස්සේ එන්නත් කරන එක හරියට කරන්න. මුල් මාස 4 සතාට අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය පාව වලට ලබා දෙන එන්නත් ප්‍රමාණය ලබා දෙන්න. මුල් මාස 6 විදිහට සතාව ඔයගොල්ලෝ බලාගත්තොත් ඊට පස්සේ වැක්සින් කරපු ලොකු සත්තුන්ට හැදිලා තියෙන සම්භාවිතය ගොඩක්ම අඩුයි. මට මේ අවුට්බ්‍රේක් එක ආවට පස්සේ මාස 6 පැනපු සත්තු වාර්තා වුණේම නැති තරම්. ඒ කියන්නේ ගොඩක් දුරට ලංකාවේ පෙට් රෙස්පොන්සිබල් පෙට් ඕනර්ෂිප් එකක් දැන් තියෙනවා. ඒගොල්ලෝ හරියට වැක්සින් එන්නත් කරන එක කරනවා. ඒ ටික කරලා ඔයගොල්ලෝ ඒ වගේම අර පැත්තත් ඒගොල්ලොන්ගේ පරිස්සම් කරගන්න පැත්ත කරා නම් ඉතින් මේක ගැන බය වෙන්න දෙයක් නෑ ඔයගොල්ලන්ට අනවශ්‍ය විදියට. ඉතින් අද මාතෘකාව උනේ පාව වෛරසය ගැන. ඉතින් අපිත් එක්ක ඒ ගැන කතා කරන්න එකතුලා හිටිය පශු වෛද්‍ය ලසන්ත රණසිංහ වෛද්‍යතුමා. ඉතින් අපි ඒ ගැන කතා කරා ගොඩක් තොරතුරු අපි කතා කරා. ඉතින් මේ හා සම්බන්ධව තවත් මොනවද ඔයගලන්ට දැනගැනීමට අවශ්‍ය සහ කතා කරන්න අවශ්‍ය තව මොනවද කියලා බලලා පල්ලෙහාන් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඉතින් අපිත් එක්ක මේ වීඩියෝ කරන්න සම්පත්දාගත්තේ සපු වෛද්‍ය ලසන්ත ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි තව ඉස්සරහට තවත් මේ වගේ කන්ටෙන්ට් එකක් අරන් ඉන්න සහ අපේ ප්‍රේක්ෂක ජනතාවට මේ හා සම්බන්ධව තව ඉදිරි වීඩියෝස් වල තව කරුණු කාරණා කතා කරන්න අපි තවත් එක වීඩියෝ එකකින් ඔබ හමු වෙන්න. එහෙනම් අදට සිලෝන් පෙට් මීඩියා ડોක්ටර් සෙග්මන්ට් එකේ අදට මෙතනින් අපි ඉවර කරනවා. එහෙනම් ඔබට ජය වේවා. අපි ගිහිල්ලා එන්න.